කොටස් වෙළඳපොළට සම්බන්ධ වන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි කරන්න අපි මුලින්ම ඇත්තටම ප්‍රශ්නයක් හැටියට අහමු. කොයි ආකාරයෙන්ද මේ කාර්යය සිද්ධ වෙන්නේ කියලා. කැමැති දැනගන්න සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව මුලින්ම අදහසක් ආශා ෆිල්ම් සිකියුරිටිස් ලිමිටඩ් අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී දිමුතු අබේසේකර මහත්මයාගේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොළට කොයි ආකාරයෙන්ද සම්බන්ධ වෙන්නේ? කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය? සම්පත් දැන් කොටස් වෙළඳපොලේ සම්බන්ධ වෙන ආකාර දෙවර්ගයක් තියෙනවා. එකක් ඇවිල්ලා ප්‍රාථමික වෙළඳපොළ, ඒ වගේම ද්විතීයික වෙළඳපොළ. දැන් ඉස්සෙල්ලාම කාට හරි සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රාථමික වෙළඳපොළෙන් සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ යම්කිසි සමාගමක්, අපි කියන සීමිත සමාගමක් තමන්ගේ කොටස් මහජනයන් නිකුත් කරන්නේ හේතු කාරණා ගොඩක් ආශ්‍රේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන ගැන කතා කරමු. තමන් ඒ සමාගම තමන්ට ප්‍රාග්ධනය ලබා ගන්න ඕන නම් ප්‍රොස්පෙක්ටස් එකක් කරගෙන නැත්නම් සංස්ථා ප්‍රකාශනයක් කියලා කියනවා. ප්‍රොස්පෙක්ටස් එකක් කරා බොදු මහ ජනතාවට නැත්නම් ඉන්වෙස්ටර්ස්ලාට කොටස් නිකුත් කරනවා. ඒක තමයි ප්‍රාථමික නිකුතෝ කියන්නේ. ඒකෙන් ඉස්සල්ලාම Tamanට කොටස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබ ඇත්තටම ප්‍රධාන වශයෙන් ප්‍රාථමික වෙළඳපොළයි ද්විතීයික වෙළඳපොළයි සඳහන් කළා. ප්‍රාථමික වෙළඳපොළ පිළිබඳවත් යම් ආකාරයක කෙටි දැනුම් මේ අපි දැනුවත් කළා කෙටි ආකාරයක්. ඔව් අපි දැන් කතා කළේ කොහොමද ඇත්තටම අපිට මේ කොටස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ප්‍රාථමික වෙළඳපොළ තියෙනවා, ද්විතීයික වෙළඳපොළ තියෙනවා. අපි ද්විතීයික ඒක දෙවෙනියට තියාගමුකෝ. ඒ කියන්නේ අපි ඉදිරියට කතා කරමුකෝ. ප්‍රාථමික වෙළඳපොළත් එක්ක අපි කතා කරද්දී දැන් එතනස් කියවුණා මේ සමාගමක් කොටස් නිකුත් කරනවා කියලා. දැන් අපිට ප්‍රශ්නයක් එනවනේ. නේද උමා? ඇයි සමාගමක් කොටස් නිකුත් කරන්නේ මේ විදිහට? එතකොට මොකද්ද ඒ කොටස් නිකුත් කිරීමෙන් සැලසෙන වාසි? කැමති නේද ඒ ගැන දැනගන්න? අනිවාර්යයෙන්. හොඳයි අපි අහලා බලමු ඒ පිළිබඳ ඇක්විටි තරවකාර පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ උපසභාපති දේවා එල්ලපොළ මහත්මයාගේ. දැන් සමාගමක් කොටස් නිකුත් කරන්නේයි කියලා ඇහුවොතින් ඒක ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා තමයි සාමාන්‍යයෙන් කොටස් නිකුත් කරන්නේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සමාගමේ ප්‍රාග්ධනයක් නැතුවද මේ සමාගම පටන් අරන් තියෙන්නේ කියලා. නැහැ. මේ සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගමක් වෙන්න ප්‍රථම සාමාන්‍ය සමාගමක් පටන් අරගෙන අවුරුදු 2-3 වගේ කාලයක් ඒ සමාගම ගෙනියලා ලාභාංශ තත්වයකට වගේ ගෙන ආපුවාම ඒ අවස්ථාවේදී තමයි ලයිස්තුගත සමාගමක් වීම සඳහා අයදුම්පතක් කොටස් වෙළඳපොළට ලබා දුන්නාම ඒක සලකා බලලා විනිමය කොමිෂන් සභාවත් එක සලකා බලලා ඒක නව නිකුතුවක් හැටියට කොටස් නිකුත් කරන්න දෙන්නේ මහජනයාට. ඉතින් මේ අවස්ථාවේදී කොටස් නිකුත් කිරීමෙන් නිකුත් කරන්නේ ඒ සමාගම, ලයිස්තුගත සමාගම. නිකුත් කරලා ලබා ගන්නේ ප්‍රාග්ධනය. ඒ ප්‍රාග්ධනයට සහභාගී වෙන්නේ මහජනතාව. එතකොට ඒකෙන් අපි පැති දෙකක් තියෙනවා බැලුවොත් සම්පත්. ඒ කියන්නේ සමාගම පැත්තෙන් බැලුවොත් එහෙම නැත්නම් ආයෝජකයාගේ පැත්තෙන් බැලුවොත්. සමාගමෙන් පැත්තෙන් බැලුවොත් ඒ සමාගමට ප්‍රාග්ධනය ලැබිලා ඒ සමාගමේ එදිනෙදා කටයුතු කරගෙන යාම අවශ්‍ය ඒ සමාගම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලැබෙනවා. ඒ ලැබීමෙන් ඒ ප්‍රාග්ධනයේ ක්‍රියාකාරී බව ඒගොල්ලන්ගේ තියෙන ගනුදෙනු වැඩි කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා සමාගමට. එතකොට අපි බැලුවොත් ඒ ආයෝජනය කරන ආයෝජකයා පැත්තෙන් බැලුවොත් මොකද්ද එයාට හම්බෙන්නේ වාසිය කියන එක එයාට හම්බෙන්නේ කොටසක්. දැන් මේ කොටස ඒක එයා මිලදී ගන්නේ ප්‍රාථමික වෙළඳපොලේ යම්කිසි මිලකට. ඒකට අපි කියනවා IPO price කියලා නැත්නම් නිකුත් කර මිල කියලා. ඒ නිකුත් කර මිලට දැන් මේ ගත්ත කොටස් ටික දැන් මේ සමාගමේ අර ලබා දුන්න ප්‍රාග්ධනයත් සමග මම කිව්වා ඒ සමාගම වැඩි දියුණු වෙනවා කියලා. වැඩි දියුණු වෙනකොට ඒක ඒ සමාගමේ ලාභයට පෙන්눔 වෙනවා. පෙන්눔 කරනවා. ඒ ලාභය පෙන්눔 වුණාම අර කලින් මුදලක් දීලා ගත්ත කොටස ඒ කොටසේ අගය නැත්නම් මිල වැඩිවීමක් දක්නට ලැබෙනවා. මොකද දැන් පෙරට වඩා මේ සමාගමේ ලාභය වැඩි වෙලා ගත්ත දවසට වඩා මේක වැඩි වෙලා ඉතින් ලාභයක් ලබා ගන්නවා. ඒක තමයි දැන් තියෙන පළවෙනිම වාසිය ආයෝජකයට. ඒකට අපි කියන ප්‍රාග්ධන ලාභය කියලා. එතකොට අපි උදාහරණයක් හැටියට ගත්තොත් මිලක් යම්කි සමාගමක කොටසක් රුපියල් 10 ගානේ මිල දීගෙන අවුරුද්දක් වගේ ප්‍රමාණයක් මේක කාලයක් මේක තියාගෙන රුපියල් 12කට අපි හිතනවා සමාගමේ මිල දැන් ගිහිල්ලා උඩ ගිහින් වැඩි වෙලා. එතකොට ඒ අවස්ථාවේදී ආයෝජකයාට තියෙනවා අවශ්‍ය නම්
එය විකුණා ලාභයක් ලබා ගන්න. එතකොට අපි ප්‍රතිශතයක් ලෙස බැලුවොත් එහෙම රුපියල් 10ට ගත්ත කොටස දැන් 12ට වික්කා කියන්නේ රුපියල් 2ක ලාභයක්. එතකොට ප්‍රතිශතයක් ලැබෙනවා 120ක වගේ ලාභයක් ප්‍රාදන ලාභයක් මේ ලැබිලා තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රධානම වාසිය. මේ සමාගමක් ප්‍රාථමික වෙළඳපොලේ කොටස් නිකුත් කරනකොට ඒ කොටසට යම් ආකාරයක මුදලක් අගයක් තීරණය කරනවා. ඒ කොටසක මිලක් නියම කරනවා. ඒ මිල නියම කරන්නේ කොහොමද? ඒ විවිධ ක්‍රමවිධි තියෙනවා. අපි බලන්නේ සමාගමේ වටිනාකම, මුළු වටිනාකම කීයද? ඒ මුළු වටිනාකමින් අපි කොච්චරක් කොටස් නිකුත් කරනවද? එතකොට ඒ එන අගය. එතකොට කොටසට යම්කිසි අගයක් එනවා. සමාගමේ දැන් තියෙන වත්කම් එක්ක කොටසට යම්කිසි අගයක් එනවා. ඔව්. දැන් එතකොට අපිට පැහැදිලිකමක් තියෙනවා. ඒ කියන්නේ සමාගම සතුව තියෙන වත්කම් අනුව දැන් තියෙන සමාගමේ තත්වයට තමයි කොටසකට අගයක් වැටෙන්නේ. දැන් ඊට පස්සේ කොටස් මහජනතාවට නිකුත් කරලා මහජනතාව මේ කොටස් මිලදී ගත්තාම අනිවාර්යයෙන්ම සමාගම ආදායම පොඩ්ඩක් වෙනස්. එහෙම අගයක් දැම්මට අපිට අගයකට එන්න පුළුවන් වුණාට අපි කොටස් නිකුත් කරද්දී සමාගම කොටස් නිකුත් කරද්දී බලාපොරොත්තු වෙනවා දේවා කිව්වා වගේ තව ප්‍රාග්ධනය එක්රැස් කරලා ඒ ප්‍රාග්ධනයත් යොදාගෙන සමාගම තවත් වර්ධනය කරන්න. එතකොට දැන් තියෙන සමාගමේ තත්වය වඩා වැඩි දියුණු තත්වයකට එම සමාගම එනවා තව අවුරුද්දකින් හරි දෙකකින් හරි ප්‍රාග්ධනය යොදාගෙන. හරි. එතකොට තමයි අර ප්‍රාථමික වෙළඳපොලේදී කොටසකට වෙන් කරන මූල්‍යමය අගය වැඩි වෙන්නේ ටික කාලයක් යනකොට. ටික කාලයක් යද්දී වැඩි වෙනවා. එතකොට තමයි මේ ප්‍රාථමික නිකුතුවේ මිල තීරණය කරන්නේ. ওই සාධක ඔක්කොම බලපානවා. එතකොට සමාගමට යම්කිසි අයිතියක් තියෙනවා. ආයෝජකයන්ව දැනුවත් කරන්න අපි මුල්ම කොටස් නිකුත් කරන්නේ මෙන්න මේ අගයට. එතකොට අපි ආයෝජකයෝ විදිහට අපි තරවකාර සමාගම් වල විදිහට අපිට පුළුවන් ආයෝජකයන්ට උපදෙස් දෙන්න මේ අගයට මේ සමාගමේ කොටසක් මිලදී ගැනීම වටිනවද නැද්ද කියන එක. ඔව් කියන්න. මේ දැන් සමහරක් සමාගම් තියෙනවා දැන් දේවා කියපු විදිහට අවුරුදු 2 3ක් හරි 5ක් හරි ඒ සමාගමේ ඉතිහාසයක් තියෙන සමාගම් එන්න. එතකොට එන මිල වෙනස් වෙන්න පුළුවන්. ඒකම සමහර සමාගම් දෙන අවුරුදු ගාණක් 10ක් 15ක් විතර කියන්නේ පුද්ගලයන් කීපයක් අතර තිබ්බ සමාගමක් මේ පොදු සමාගමක් කරන්න එන්න. එතකොට මිල තීරණය වීම වෙනයි. එතකොට ඒ වෙන්නේ අවුරුදු ගාණක තිබ්බ ඉතිහාසයයි. ඒගොල්ලන්ගේ ප්‍රොෆිටබිලිටි එක. එහෙම නැත්නම් අපි කියනවා ලාභය අවුරුදු ගාණක. එතකොට තම කීර්ති නාමය. ඒ ඔක්කොම පදනම් වෙලා තමයි කොටසක මිල නියම වෙන්නේ එතනදී. එතකොට ඇත්තටම කොටසක මිල නියම වුණාම හුඟක් දැන් අපේ සමාගමක් මේ ලයිස්තුගත කරන්නේ එහෙම නැත්නම් කෝඩ් කරන්න කියනවා ඉංග්‍රීසියෙන් ලයිස්තුගත කරන්නේ අපිට යම් කිසි ප්‍රමාණයක් මුදලක් සමාගමට ගන්න. ඒ මාර්ගයෙන් තවත් සමාගම දේවා කියපු ආකාරයටම එක්ස්පෑන්ඩ් කරන්න එහෙම නැත්නම් වැඩි දියුණු කරන්න. එතකොට අපි ඒ සමහරක් විට හිතට මිලමටම නෙමේ කොටස් නිකුත් කරන්නේ. සමහරක් විට අඩු ප්‍රමාණයක්. ඒක ඇට්‍රැක්ට් කරන්න කියන එහෙම නැත්නම් ආයෝජකයව පොළඹවන්න. අඩු ගන්න. එතකොට සමහරක් විට අවුරුදු ගාණක් ඉන්න ඕනේ නැහැ. අවස්ථාවල් තියෙනවා මමට ඊයේ පෙරේද නම් ඒ වගේ අවස්ථාවක් කියන්න බෑ. ඒ කාලේ වුණ සමහර පළවෙනි දවසේම 115 20 25 සමාගමේ කොටස් ඉහළ තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ ප්‍රාථමික වෙළඳපොලෙන් කොටස් නිකුත් කරපු වෙලා පළවෙනි දවසේම ද්විතීක වෙළඳපොළ ආපුවාම සමහර 10 15 20 ගිය අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒවට හුඟක් ඒව එකතු වෙනවා කම්පැනි විතරක් නෙමෙයි ඒ වෙලාවේ කොහොමද මේ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වයත් ඒකට බලපානවා. හොඳයි. අපි මේ කතා කළේ උමා මට චූට්ටක් දෙන්න පොඩි අවස්ථාවක් උමා. එකක් තමයි අපි මේ කතා කරේ මේ ප්‍රාථමික වෙළඳපොලේ කොටස් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම කොටස් නිකුත් සමාගමක් කොටස් නිකුත් කරනකොට සැලසෙන වාසි ගැනනේ. සඳහන් කළා තවත් වාසි තියෙනවා කියලා. ඔව්. ඒ වාසි අහනවද උමා නැත්නම් මම හිතනවා මේ අංජලිට ප්‍රශ්නයක් තියෙනවා කියලා. සමාගමක් කොටස් නිකුත් කිරීම නිසා ප්‍රාග්ධන ලාභ වලට වඩා ලැබෙන අමතර වාසි මොනවාද? ඒකම තමයි වෙනස් විදිහකට නේද? අංජලිගේ හඬින්. හොඳයි. මම හිතන්නේ දැන් ධනුෂ්කයි දිමුතුයි මම දැන් පැහැදිලි කරලා දුන්නා මේ සමාගමක් ලයිස්තුගත වුණාම පස්සේ හා පෙර ඒ ක්‍රියාකාරීත්වය මගින් ලාභය වැඩි වෙනවා කියලා සමාගම්වල ලාභය අඩුවීමේ ප්‍රවණතාවයකුත් සමහරවිට තියෙන්න පුළුවන්. මොකද ඒක දිගටම ප්‍රාග්ධන ලාභ ලැබෙනවා මේ ලාභාංශ ලැබෙනවා කියලා කියන්නත් බෑ සමාගමක්. මොකද ඒ සමාගමේ තියෙන පිරිවැටුම තියෙන වාතාවරණය ඔක්කොම මත ඒ සමාගම ගාන්ධනු කරන හැටි අනුව තමයි ඒ ලාභ සිද්ධ වෙන්නේ. නමුත් අපි
උපකල්පනය කරොත් ලාභාංශ තිබුණොත් කියලා ඒ ලාභාංශ තියෙන අවුරුද්දක දැන් මේ ෂෙයා හෝල්ඩර්ස් නැත්නම් ඒකට කියනවා හිමිකම් අයිතිය තියෙන සමාගමේ අයිතිය කොටස් හිමියන්ගේ ට ලැබෙන්න සලස්වන්න පුළුවන් ලාභාංශ. ඒ කියන්නේ ඒකට අපි සිංහලෙන් ඉංග්‍රීසි වලින් කියන ඩිවිඩන්ඩ්ස් කියලා. ඒ ලැබෙන ලාභයෙන් කොටසක් වෙන් කරනවා ඒ සමාගම වැඩි අයිතියක් තියෙන කට්ටිය සෑමෝටම ඒගොල්ලන්ට පමණක් නෙවෙයි අඩු අයිතියක් සහ වැඩි අයිතියක් තියෙන සෑම කොටස් හිමියෙකුටම ඒ ලබන ලාභයෙන් යම්කිසි කොටසක් වෙන් කරනවා ලාභාංශ හැටියට බෙදලා දෙනවා. ඉතින් ඒ ලාභාංශයත් අර පළවෙනිම මම රුපියල් 10කට ගත්ත කිය කොටසට හිතමු රුපියල් 750ක් වගේ ප්‍රමාණයක් හම්බුනොත් ඒකත් එතකොට ප්‍රතිශතයක් බැලුවොත් 5% වගේ ප්‍රමාණයක් වෙනවා. එතකොට අර රුපියල් 2කට අමතරව මේ ලාභාංශයකුත් ලැබිලා තිබුණොත් ලාභාංශය තියෙන සමාගමක් නම් ලාභාංශ නිකුත් කරොත් 120ක් හම්බුනක් රුපියල් 12ට වෙනකොට කොටස වැඩිවීම මගින් තව 5%කින් ලාභාංශ හැමලා මේ දෙක එකතු කරපුවාම 25ක වගේ ලාභයක් එතකොට ලැබිලා තියෙනවා. ප්‍රාථමික කොටස් වෙළඳපොලෙන් කොටස් මිලදී ගන්නේ කොහොමද? ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර මොනවාද? අපි මේ පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීම ලබා ගමු. ඒකට අපි යොමු සොෆ්ට්ලොජික් තරවකාර පුද්ගලික සමාගමේ පරිශන ප්‍රධානී ඒ වගේම ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනුෂ්ක සමරසිංහ මහත්මයාගේ ප්‍රශ්නේ පැහැදිලි නේද? අපිට හොඳ නිවැරදි වැටහීමක් ලබා දෙන්නේ පිළිබඳව. ප්‍රාථමික වෙළඳපොළට සමාගමක් කොටස් පළවෙනි වතාව නිකුත් කරද්දී අපි මේ ඉස්සර සාකච්ඡාවේදී කතා වුණා වගේම පළවෙනි පියවර තමයි සංස්ථා ප්‍රකාශයක්. ඒ සංස්ථා ප්‍රකාශනයෙන් ඒ සමාගම බලාපොරොත්තු වෙන්නේ තමන් ගැන ආයෝජකයන්ව දැනුවත් කරන්න. එතකොට ඒ සංස්ථා ප්‍රකාශය එළිය දැක්වුවට පස්සේ අපි ආයෝජකයෝ විදිහට අපිට දැනුවත් වෙන්න පුළුවන් ඒ සමාගම පිළිබඳව ඒ සමාගමේ කොටස් කොච්චරක් නිකුත් කරනවද මහජනතාවට, ඒ කොටස්සේ මිල මොකක්ද, කවදට ඉස්සෙල්ලද කොටස් වලට අයදුම් කරන්න ඕනේ කියන ඒ දත්ත හරි ඒ අවශ්‍ය සියලුම තොරතුරු ඒ සංස්ථා ප්‍රකාශනයේ හෝ ප්‍රොස්පෙක්ටස් කියන ඩොකියුමන්ට් එකේ ඇතුළත් වෙනවා. ඒ ඩොකියුමන්ට් එක එහෙම නැත්නම් සංස්ථා ප්‍රකාශය කොහෙන්ද මිලදී ගන්න ඕනේ? ඒකට මිලක් තියනවද? සමහත් ඒක මිලදී ගන්න ඕනේ ප්‍රකාශනයක් නෙමෙයි. ඕනෑම සමාගමක් ප්‍රාථමික වෙළඳපොළට පළවෙනි වතාවට කොටස් නිකුත් කරන්න පොළඹ වෙද්දී එම සංස්ථා ප්‍රකාශනය කියන ලියවිල්ල අනිවාර්යයෙන්ම නිකුත් කරන්න ඕනේ. ඒක ඉස්සර කාලේ නම් හැමතිස්සෙම පොතක් විදිහට මුද්‍රණය කරලා දැන් පිට කරේ. දැන් අන්තර්ජාලය හරහත් ඕනෑම කෙනෙකුට ඒ ලියවිල්ල කියව ගන්න පුළුවන්. ඔව් සම්පත් ඒත් එක්කම ඕකට අදාළ ප්‍රශ්නයක් යොමු වෙනවා ප්‍රේක්ෂකාගාරයෙන්. උමා මේ තාම මේ පටන් ගත්ත විතරයි මේ ඒ වුණාට ප්‍රශ්න කිරීම කරගෙන ඉන්නේ. මමත් හරි උනන්දුවෙන් ඉන්නවා මේ පියවරෙන් පියවර මේ දේවල් දැනගන්න. පොඩ්ඩක් ප්‍රශ්න හරි කියන්නකෝ. ප්‍රාථමික වෙළඳපොළෙන් කොටස් මිලදී ගැනීමේදී සංස්ථා ප්‍රකාශය කියවීම අත්‍යවශ්‍යමද? මොකද කියන්නේ ඒක? සම්පත් ඒක කෙලිම උත්තරයක් දෙනවා නම් අත්‍යවශ්‍යම නැත. හැබැයි අපිනේ ආයෝජනය කරන්නේ. අපි අපේ මුදල් ආයෝජනය කරද්දී අපි බලා ගන්න ඕනේ අපි කොහෙද මේ මුදල් ආයෝජනය කරන්නේ. ඉතින් අපි අන්ධභාවයකින් ආයෝජනය කරන්නේ නැතුව පුළුවන් තරම් දැනුවත් වෙලා ආයෝජනය කරන එක හොඳයි. අපි කාර් එකක් වාහනයක් මිලදී ගන්න යනවනම් අපි ඒ වාහනේ බලන්නේ නැතුව ඒක ස්ටාර්ට් වෙනවද නැද්ද බලන්නේ නැතුව මිලදී ගන්න නෑනේ. ඒ වගේම තමයි කොටස් නිකුතුවත්. එතකොට තමයි සංස්ථා ප්‍රකාශනයෙන් දැනුවත් කරනවා අපිව ඒ සමාගම ගැන. ඉතින් අපි පුළුවන් තරම් හොඳයි ඒක කියවලා දැනුවත් වෙලා අපි මේ ආයෝජනය කරන්න යන්නේ මොන සමාගමක්ද කියන එක ගැන දැනගෙන. අනිත් එක තවත් එකක් ඉතින් සංස්ථා ප්‍රකාශය දැන් ඔබ කියන ආකාරයට අත්‍යවශ්‍යම නැහැ කියලා කියනවා නම් සමහරට දැන් අපි ඉස්සර දැකලා තියෙන ඔයගේ ටිකක් ලොකු පොත් තියෙන්නේ. ලොකු පොත් තියෙනවා දැන් සමහර වෙලාවට නේද? දැන් ඔබ ප්‍රශ්න අහන එකේ සාධාරණත්වයකුත් තියෙනවා. මොකද ඒකේ සමහර තාක්ෂණික වචන තියෙනවා. ඒ ශේක්ෂේට අපි එච්චරම නැඹුරුතාවයක් නැත්නම් අපිට ඒක තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. හැබැයි ඉතින් එක පැත්තකින් වාසියකුත් තියෙනවා. අඩුමතරම මේ මෙහෙම සංස්ථාවකින් කොටස් නිකුත් කරනවා සංස්ථා ප්‍රකාශයක් තියෙනවා. ඒකේ ප්‍රධාන කරුණු ටික දැනගෙන ඊට පස්සේ ආයෝජන උපදේශකයෙක් කරහා ගියා නම් තව තොරතුරු වලින් සන්නද්ධ වෙන්න පුළුවන් නේද? ඔව්. සම්පත ඒත් එක්ක මම ආපහු අර පියවරවල් ටික ගැන මතක් කරොත් සංස්ථා ප්‍රකාශනයෙන් අපි දැනුවත් වෙලා ඊට පස්සේ අපි බලනවා ඒ කල් ඉක්ුත් වීමට පෙර අපේ අයදුම්පත බාර දෙන්න ඕනේ.
අපේ අයදුම්පත අපිට බාර දෙන්න පුළුවන් අපේ තරවකාර සමාගමේ අපේ තරවකාර නිලධාරියෙකු හරහා හෝ එම කොටස් නිකුත් කරන සමාගමේ සමාගම රෙජිස්ට්‍රාර්වරයා වෙත. අයදුම්පත කොහෙද තියෙන්නේ? අයදුම්පතත් සංස්ථා ප්‍රකාශනයත් සමගම එම සමාගම අපිට නිකුත් කරනවා. අපිට ලබා ගන්න පුළුවන්. අපිට ලබා ගන්න පුළුවන් මේ සියලුම ලියවිලි නොමිලේ ලබා දෙන ලියවිලි. එතකොට අපිට තියෙන්නේ ඒ අයදුම්පතත් සමග අපිට අවශ්‍ය කොටස් කීයක් ඕනේද කියන දත්ත පුරවලා ඒ මුදල චෙක් පතක් මාර්ගයෙන් හෝ බැංක ඩ්‍රාෆ්ට් එකක් මාර්ගයෙන් බැංකු අනකරයක් මාර්ගයෙන් අයදුම්පතත් සමග ඒ කල් ඉක්ුත් වීමට පෙර එම සමාගමට ලැබෙන සැලැස්වීම. ඊට පස්සේ ඒ සංස්ථා ප්‍රකාශනයේ තියෙන විදිහට ඒ සමාගම යම් කිසි දිනයකට පසුව එම කොටස් අපේ CDS account එකේ තැන්පත් කරනවා. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට සමාගමක් කොටස් නිකුත් කරන්නේ කොටස් මිලියනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි අයදුම් කරනවා වෙන්න පුළුවන් කොටස් මිලියනයකට වැඩිය. මම මේ උදාහරණයක් විදිහට කියන්නේ. ඒ වගේ අවස්ථාවලදී සමාගම කොටස් නිකුත් කරන්නේ ඒ මුළු අයදුම්කරුවන් කොච්චර කොටස් අයදුම් කරලා තියෙනවද? ඒ 90% විදිහට තමයි කොටස් නිකුත් කරන්නේ. ඔව්. ඒක ඇත්තටම මට ඇත්තටම කියන්න තියෙනවා යම්කිසි අලුත් නිකුතුවක් එනකොට ඉස්සෙල්ලාම අර කිව්වා වගේ කොටස් නිකුත් කරපුවම පස්සේ ඒක CDS account එකට දානවා කියලා නැත්නම් තැන්පත් කරනවා කියලා මේ නිකුතුවකට සහභාගී වෙන්න බෑ CDS නැත්නම් මධ්‍යම තැන්පත් හුවමාරුවේ account එකක් නැතුව. ඇත්තටම ඒක ඉස්සෙල්ලාම කළ යුතුයි. මොකද ඒ ඇප්ලිකේෂන් එක නැත්නම් ඒ අයදුම්පත යොමු කරන්න බෑ තමාගේ ගිණුමක් නැත්නම්. ඒ කියන්නේ අපි හිතමු බැංකුවක මුදල් තැන්පත් කරන්න බෑ බැංකු ගිණුමක් නැතුව. ඒ වගේ ඒ කොටස් මිලදී ගැනීමට පෙර ඒ අයදුම්පත කරනවත් සමගම හෝ නැත්නම් ධනුෂ්ක කිව්වා වගේ ඒ මධ්‍යම තැන්පත් හුවමාරුවේ ගිණුමකුත් ආරම්භ කළ යුතුමයි. ඊට පස්සේ ධනුෂ්ක තවත් ඉදිරියට පියවර තියනවාද? ප්‍රාථමික වෙළඳපොලේ කොටස් නිකුතුවෙන් පස්සේ ඉදිරියට පියවරක් නැහැ. මධ්‍යම තැන්පතු ක්‍රමේ අපේ කොටස් ලොජ් වුණාට පසුව ඒක ද්විතීක වෙළඳපොළට මාරු වෙනවා. හරි. දැන් එතනදී අර දැන් ඔබ සඳහන් කළා අර මේ බොහෝ විට නිකුත් කරන කොටස් වලට වඩා කොටස් අයදුම් කරත් ලැබෙන්නේ නැහැ කියලා. ප්‍රතිශතයක් විදිහට තමයි ලැබෙන්නේ. ඔව් ඒක එහෙම කිව්වේ දැන් සාමාන්‍යයෙන් ප්‍රායෝගික වශයෙන් බොහෝ විට මේ කොටස් වෙළඳපළත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ හිතවතුන් ඉන්නවා නම් අපි දිහා බලාගෙන අත්දැකීමෙන් ඕන දන්න කාරණයක් තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා ඒක. දැන් සමහරට හොඳ සමාගම් තියෙනවා. මේ කොටස් නිකුත් කරද්දී ගොඩක් කොටස් ගන්න බලනවා. නමුත් බොහෝ විට අයදුම් කරත් සමහර වෙලාවට අර කිව්වා වගේ බැංකු අනකරයකින් බැංක් ඩ්‍රාෆ්ට් එකකින් එහෙමත් නැත්නම් චෙක් පතකින් මුදල් බැර කරත් අර අවශ්‍ය කොටස් ප්‍රමාණයම ලබා දෙන්නේ නැහැ. උන් සමහර වෙලාවට ඉතුරු මුදලත් එක්ක අවශ්‍ය කොටස් ප්‍රමාණයක් නිකුත් කරන අවස්ථා තියෙනවා. බොහෝ විට ඔබට ඒ අත්දැකීම් ඇති. හැබැයි දැන් උමා කිව්වනේ මේ කැමැත්තක් තියනවා කියලා නේද? ඔව්. ආයෝජනය කරන්න කොටස් වෙළඳපොලේ. දැන් මෙතන සඳහන් වුණා නේද? දැන් ප්‍රාථමික වෙළඳපොලේ වුණත් කොටස් ගන්න නම් මොකද්ද තියෙන්න ඕන? CDS account එකක් තියෙන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙන දෙයක්. ඒක අපි මතක් කරන්නේ මොකද ඒකත් මුදලක් කියන්නේ නැති දෙයක්. අර මේ අපි සංස්ථා ප්‍රකාශයක් මිලදී ගන්නවා, මේ සංස්ථා ප්‍රකාශයක් ගන්නවා වගේම අපි ජීවිතේ නොඑක් අවස්ථාවන් වලට මුහුණ දීලා තිබෙනවා. ඒ වගේම නොඑක් දේවල් ගැන අපි දැනුවත් වෙලක් තියෙනවා. ආයෝජකයෙක් වෙන්න කැමති ඔබට කොටස් වෙළඳපළත් හොඳ ආයෝජන අවස්ථාවක්. හැබැයි ඒකට අවශ්‍යයි දැනුවත් වීම. එතකොට තමයි අපි අලුත් තත්වයකට මුහුණ දුන්නා වෙන්නේ. හොඳයි අපි ඉදිරියට යමු සාකච්ඡාවේ නේද? දැන් මේකෙදි අපි මෙන්න මේ වගේ කරුණක් අපි පැහැදිලි කරගත්තොත් දැන් මුලින්ම සඳහන් වුණ ඇත්තටම කොටස් වෙළඳපළට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ප්‍රාථමික වෙළඳපළයි ද්විතීයික වෙළඳපළයි පිළිබඳව මමත් ඒක පොඩ්ඩක් මෙතන ලියාගත්තා. ඒක ප්‍රාථමික වෙළඳපළ ගැන අපි කතා කළා. පියවරත් ධනුෂ්ක ඔබ දැන් සඳහන් කළා. ඊට පස්සේ අපි ද්විතීයික වෙළඳපළ ගැන කතා කරනවා කියලා කිව්වනේ මම හිතනවා මේ වෙලාව හොඳයි. දැන් මේ ද්විතීයික වෙළඳපළ ගැන සඳහන් කරන්න. සම්පත් දැන් අපි ඉස්සලාම ගමු. දැන් ප්‍රාථමික නිකුතුවකින් කරන්නේ ෂෙයාර්ස් එහෙම නැත්නම් තමන්ගේ කොටස් සමාගමක් ආයෝජකයන්ට බෙදා ගන්නවා. ඒතර ආයෝජකයෝ ඒ කොටස් ගනුදෙනු කරන ස්ථානයක් තියෙන්න ඕනේ. ඒ කොට ඒකම ප්‍රාථමික විතරක් නෙමෙයි. යම් කිසි කෙනෙකුට අලුතෙන් එන්න ඕන නම් දැන්ට ලයිස්ට්ගත වෙලා තියෙන සමාගම් තියෙනවා. ඒකට තමයි ওই ද්විතීයික වෙළඳපොළ කියන්නේ. තමන්ගේ කොටස් ගනුදෙනු කරන ස්ථානය.
ඒකට ඇත්තටම කොටස් තරවකාර සමාගම් 27ක් 28ක් ඉන්නවා. ඒ මාර්ගයෙන් තමයි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ දේවා ඉස්සෙල්ලා කිව්වා වගේම කවුරු ගනුදෙනු දැන් ප්‍රාථමික වෙළඳපොලේ කොටස් නිකුතුවේදී ඇත්ත වශයෙන්ම CDS account නැත්නම් මධ්‍යම තැන්පතු ක්‍රමයේ account එක open කර යුතුමයි. ඒ එක්කම අපි හිතමු ප්‍රාථමික කොටස් වෙළඳපොලට සම්බන්ධ නැතුව ද්විතීයික වෙළඳපොලට එන කට්ටියත් ඉන්නවා කෙලින්ම. ඒගොල්ලන්ට උනත් තාම ඉස්සෙල්ලාම කරන්න ඕනේ මධ්‍යම තැන්පතු ක්‍රමයේ account එකක් open කරන්න. නැත්නම් මේ ගිණුමක්. ඔව් මම හිතන්නේ මේක ප්‍රමාණවත් වෙයි මේ මොහොතේදී අපි මේ මාතෘකාවත් එක්ක කියපු කරුණු ටික වැඩිදුර තොරතුරු මේ වගේ තරවකාර ආයතනයකට ගියපුවාම තව තොරතුරු දැනගන්න පුළුවන්. ඒ අවශ්‍ය දේවල් ලියකියලි ටික අරගෙන ගියාට පස්සේ. ඔව් අපි ද්විතීයික වෙළඳපොළ ගැන කතා කරානේ. දැන් කතා සුගන්ධික කරමින් ඉන්න. තාම අනේ අපි ප්‍රශ්න අහන්න බැරිද? තාම අපි එතන ඉන්නේ. අහන්න. සුගන්ධික ප්‍රශ්නය අහමුද? ද්විතීයික කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදී ගන්නවා නම් මොනවද අනුගමනය කරන්න ඕන පියවර කියලා පොඩි හැඳින්වීමක් බලාපොරොත්තු වෙනවා. ඔව් වැදගත් සුගන්ධික. දැන් ඔයා සුගන්ධික අහන්න නැත්නම් අපි ඉස්සෙල්ලා ප්‍රාථමික වෙළඳපොළ ගැනත් ඔය වගේ පියවරෙන් පියවර අපි පැහැදිලි කරානේ. ඔව් දැන් මම දැන් කතා කරා මධ්‍යම තැන්පතු ක්‍රමය ගැන. ඒ කියන්නේ කවුරු හරි ඉස්සෙල්ලාම ද්විතීයික වෙළඳපොළට එනවා නම් මධ්‍යම තැන්පතු ක්‍රමයේ account එකක් එහෙම නැත්නම් ගිණුමක් විවෘත කර යුතුමයි. ඊට පස්සේ තමන්ගේ හිතේ තියෙන තමන් ආයෝජනය කරන්න ඕනේ මුදල. අපි හිතමු රුපියල් 50000ද ලක්ෂයක්ද ලක්ෂ 2ක්ද 5ක්ද තමන්ගේ හිතේ තියෙනවා. ඒතකොට තමන් යන තරවකාර සමාගමේ ඉන්නවා ආයෝජන උපදේශකවරු. ඒගොල්ලන්ට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් කියන්නේ. ඇත්තටම මේගොල්ලෝ ක්වොලිෆයිඩ්. එහෙම නැත්නම් මේ විභාගයක් කළා ඒ දැනුම ලබාගෙන අවුරුද්දක් පාසා මේ SCC කියන්නේ නැත්නම් සුරකම් පත්තාව ඉන්ටර්නැෂනල් කමිෂන් සභාවෙන් ලයිසන්ස් අලුතෙන් ලයිසන්ස් කියන්නේ අපේ ලයිසන්ස් අපි අවුරුදු 5 එක අලුත් කරන්න ඕනේ නැත්නම් රිනිව් කරන්න ඕනේ. ඒ ආයෝජන උපදේශකවරයෙක් එක්ක කතා කරන්න ඕනේ. කතා කළා ඒ ආයෝජන උපදේශකයා ඔබ කොච්චර කොහොමද ඔබ ඉන්වෙස්ට් කරන්න ඕනේ? නැත්නම් ආයෝජන කරන කෙටි කාලිනද? දිගු කාලිනද? තමන්ගේ මේක බලක සමහරකට තමන්ගේ වයස අනුවත් වෙනවා. සමහරක් අය ඉන්නවා කෙටි කාලිනව කරන්න ඕනේ. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ. තමන් ඔය සල්ලි ටික අපි නෝ ලක්ෂ 5ක් කියලා ගිහලා බැංකුවක තැන්පත් කරාම ඔක මාසෙන් ගන්න නැහනේ. ඔක අඩු ගානේ අවුරුද්දක්වත් තියෙනවා. හොඳට මතක තියාගන්න මේ කොටස් වෙළඳපොළට එන අය කවදාකවත් දාලා පව් වෙනදම නැත්තම් මාසෙ මට ලොකු ලාභයක් ඕනේ කියලා හිතන නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒක වැරදි ආකල්පයක්. හැම තිස්සෙම මාස 6ක් අවුරුද්දකට සරිලන විදියට නැත්නම් ඊට වඩා ගිය විදියට මේ ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්නම් ආයෝජන කරගෙන මම කියන්නේ. මොකද අපිට දැකලා තියෙනවා හුඟක් සමග හොඳ කොටස් මාස 6 අවුරුද්ද ලාභාංශ ගෙවනකොට තමන්ගේ වටිනාකම් වැඩි වෙනකොට ප්‍රොෆිට්ස් වැඩි වෙනකොට ඒ කොටස් වල මිලාගේ වැඩිලා තියෙනවා. ඔව් දැන් එකක් ගොඩ දෙනෙක් කියන කාරණා තමයි කොටස් වෙළඳපොළේදී කොටස් කාලයක් ඉන්නකොට ඉහළ පහළ වෙලා ඉහළට ගිහිලා පහළට ගිහිල්ලා යම් ආකාරයක කාලයක් හිටියොත් පේනවා වර්ධනයක්. ගත්ත මිලයි දැන් තියෙන මිලයි අතර ලොකු වර්ධනයක් පෙන්눔 කරනවා කියලා. උදාහරණයක් දෙකක් අපිට කියන්න පුළුවන්. ඇත්තම ඒක උදාහරණයක් මම කියන්න මම ඒක තමයි කියන්න ආවේ. TJL කියන කම්පැනි ටෙක්ස්ටයිල් ජර්සි කියන කම්පැනිය දැන් අවුරුදු 3කට 4කට වගේ ඉස්සෙල්ලා රුපියල් 14 නැත්නම් 15 තිබ්බේ. දැන් අද ඒක රුපියල් 47කට මේ කොටස් වෙළඳපොලේ මිල නිම වෙලා තියෙනවා. මිලියල ගිහලා දෙනවා. ඒ අතරතුර ලාභාංශත් ගෙවලා. ඔය 47 කියන්නේ 200ක 300ක වර්ධනයක් වෙලා තින්නේ ලාභාංශතුත් තමන් අරගෙන. ඉතින් ඒ වගේ ඇත්තටම මම කියන්නේ අවුරුදු 3-4-5ක් මේක ඉන්වෙස්ට් කරලා ඉන්න කියලා. මේක දාලා පැත්ත කරලා හරි මං ඉන්වෙස්ට් කරා පැත්ත කරලා ඉන්න බෑ. Tamanට මොනවද තමන් ඉන්වෙස්ට්මන්ට් එකේ ඉන්නේ. වැඩි වුණාම Tamanට ඒක විකුණන්න පුළුවන්. ඒක තමයි ආයෝජ්‍ය උපදේශකයෙ ඉන්නේ. හැමතිස්සෙම ආයෝජන උපදේශකයත් එක්ක හැමතිස්සෙම කතා කරන්න ඕනේ. කතා කරලා මොනවද ඉන්වෙස්ට් කරන්න තාව පුළුවන්. Tamanට වැඩිපුර සල්ලි ප්‍රමාණයක් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් වැඩිපුර ලාභයක් ලබලා තියෙනවා ඒක විකුණලා තව කොටසකට යන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ මේ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එක. එහෙම නැත්නම් මේ ආයෝජන අවස්ථාවක් තමයි මේක ඇත්තම බලන්න. ඒ කියන්නේ එක දැන් කිව්වා වගේ ඒක මේ බැංක් එක තිබ්බොත් 10% 12ක් හරි ගියක් හරි මේක එච්චරයි. මේක එහෙම නෙමෙයි. මේක තමන් ආයෝජන කරලා බයින් සෙලින් කරලා ඒක න අරගෙන විකුණලා ගන්න. ඒකට ඉතින් ඇත්තටම ඒක තමයි කිව්වේ කොටස් තරවකාර සමාගමේ ආයෝජන උපදේශකයා බොහොමත්ම වැදගත්. ඒක මේ තරවකාර සමාගම තියෙනවා මේ රිසර්ච් ඩිපාර්ට්මන්ට් එක පරිශන දෙපාර්තමේන්තු ගැන ඒ හැම කම්පැනි විමර්ශන ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. එතකොට ඒ විතර නෙමෙයි Tamanට කියවන්න පුළුවන් පත්තරවල නෙවුවා. එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕන එලාක ස්ටොක් එක්ස්චේන්ජ් වෙබ්සයිට් එකට යන්න. ඒවා ගිහලා බලන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. ඉතින් දැනුම බොහොමත්ම වැදගත් මේක. දැන් මෙතනදී පැහැදිලිුනේ උමා මේ
දැන් ඇත්තටම දැන් අපි ඔබේ ආලින්දයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ උදෑසන දැන් දහවලටත් ඔන්න මෙන්න දැන් අපි ඔබේ ආලින්දයට ඇවිල්ලා ඔබ බොහොම විවේකීව ඉන්න දවසේදී අපි කියනවා මේ කොටස් වෙළඳපොළ පිළිබඳව ශ්‍රී ලංකා සුරකුම්පස විනිමය කොමිෂන් සභාව සිරස ටීවී සමග එක් වෙලා අපි ඉසුරෙන් මේ තොරතුරු කියනවා. ඇත්තටම දැන් අර ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර තොරතුරු හොයාගෙන යන්න තියෙන ක්‍රමය දැන් වෙනස් වෙලා අපි ඔබ ළඟටම ඇවිල්ලා තියෙනවා. මේ කියන කාරණා වලින් පැහැදිලි වෙන්නේත් කැත. කොමිෂන් සභාවේ එක අරමුණක් තමයි ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම. අයිතීන් ආරක්ෂා වෙන්න නම් ආයෝජකයා දැනුවත් වෙන්න ඕන. ඔබ දැනුවත් වෙන්න ඕන. අන්නේ දැනුවත් කිරීම තමයි අපි මේ කරන්නේ. කොටස් වෙළඳපොළ ආයෝජනය පිළිබඳ දැනුවත් කිරීම. අපි එහෙමනම් නැවතත් සාකච්ඡාවට එකතු වෙමු. ඔව් සම්පත් මේ මට දැනගන්න දැන් අපි සාමාන්‍යයෙන් ඕනිම දෙයක් කරනකොට බලන්නේ අපිට තියෙන වාසි මොනවද කියලානේ. අපි කියලා මාව ගාව ගන්න එපා. නෑ හැමෝම එහෙමයි. ඔයගෙම නෑ කියන්න බෑ. නෑ එහෙම තමයි අපි හිතවනේ. මට දැනගන්න ඕනේ අපිට තව මොනවා හරි මේ කිව්වට වඩා තව අමතර වාසිය ඇත්තටම සියලු දේ. හොඳයි දැන් මේ අහන්නේ දැන් අපි ද්විතීයික වෙළඳපොළ පිළිබඳව කතා කළා. තව වාසි තියනවාද? ද්විතීයික වෙළඳපොළෙන් එහෙම නැත්නම් මේ කොටස් ලබා ගැනීම සැලසෙන වාසිය. තියෙන සම්පත අපි ඉස්සෙල්ලාම මම හිතන්නේ මම කතා කළ වෙලාවේ කිව්වා මේ ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටසක් මිලදී ගැනීම සහ විකිණීම අතර ඇතිවන වෙනස. ඒ කියන්නේ මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා නම් ලාභයක් ලබා ගැනීම. ඒක තමයි මූලික තියෙන ලාභාංශය ලබා ගැනීම තමයි මූලිකම තියෙන වාසිය. ඊට අමතරව මේ කොටස් දැන් දිමුතු කිව්ව ද්විතීයික වෙළඳපොලේ මේ කොටස් වල ගනුදෙනු වෙනවා කියලා මේ සමාගම් වල සාමාන්‍යයෙන් මූලික නිකුතු ඉවරනම් පස්සේ ඒ හැම සමාගමක කොටස් ගනුදෙනු දිගටම කෙරීගෙන යන්නේ මේ ද්විතීයික වෙළඳපොලේ. එතකොට දැන් මෙහෙම ගනුදෙනු කරගෙන යනකොට සමාගමක අර කිව්වා වගේ ඉස්සෙල්ලාම මූලික වෙළඳපොළ එනකොට අවුරුද්දක් දෙකක් හෝ තුනක් වගේ කාලයක් සමහරලාකට හුඟක් වෙලාවකට මේ සමාගම් තියෙන සමහර සමාගම් අවුරුදු 5 10 තිබිලා ඊට පස්සෙත් ලයිස්තුගත කරනවා. ඉතින් මේ යන ගමනේ දැන් යනකොට අර කිව්වා වගේ මූලික ප්‍රාග්ධනය ලබා ගන්නවා ලයිස්තුගත කරනකොට. දැන් මේ හිතන්න අපි මේක සමාගමට හිතමු තවත් අවශ්‍යතාවයක් වෙනවා. හිතන්න මේ ෆැක්ටරියක් කියලා හිතමුකෝ මේ නිෂ්පාදන කරන සමාගමක්. ඒතර දැන් මේ නිෂ්පාදනය කරනවා අපි මම හිතන්නේ ටෙක්ස්ටයිල් ජර්සි සමාගමේ උදාහරණයකට ලබා දුන්නා. පටන් ගන්නකොට සමහරට මේ නිෂ්පාදනය කරන මැෂින් තියෙන්න පුළුවන් 50ක් හරි 100ක් හරි. දැන් මේ ව්‍යාපාරය දියුණු වෙලා යන අතරතුර ඒගොල්ලෝ හිතනවා අපිට මැෂින් 500ක් වගේ අපිට තිබුණොත් මේ අපේ නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන් කියලා. දැන් මේ අවස්ථාවේදී ඒ සමාගමට ඒ ලයිස්තුගත සමාගමට තියෙන අවස්ථා දෙකක් තියෙනවා මේ කොහොමද මේ ප්‍රාග්ධනය ලබා ගන්න කියන එක. එකක් තමයි ණය ප්‍රාග්ධනය. බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි නැවතත් අර ඉන්න කොටස් හිමියන්ට ගිහිල්ලා කියන්න පුළුවන් අපි දැන් මෙහෙම මැෂින් 100කින් මෙච්චර වැඩ කරලා තින්නේ. ඕගොල්ලෝගේ ප්‍රාග්ධනයෙන් අපි මෙච්චර ලාභයක් අපි හැදුවා. නමුත් අපි මැෂින් 500ක් කරලා අපේ නිෂ්පාදනය වැඩි කළොත් අපේ ලාභය වැඩි කර ගන්න පුළුවන්. ඕගොල්ලන්ට අපිට තව මුදල් ටිකක් ලබා දෙන්න පුළුවන් කියලා. දැන් මේ අවස්ථාවේදී ඒකට අපි කියනවා නිකුතුවට කියන හිමිකම් නිකුතුවක් කියලා සිංහලෙන් කියනවා rights issues කියලා අපි ඉංග්‍රීසියෙන් ව්‍යවහාර වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ සමාගම කරන්නේ ඒ සමාගමේ යම්කිසි දිනයකට ඉන්න කොටස් හිමියන්ට තවත් කොටසක් ලබා ගැනීම සඳහා යම්කිසි මිලකට සාමාන්‍යයෙන් ඉස්සරහ මේ සමාගමේ පෙරදැක්ම කියන්නේ මැෂින් 500ක් ගෙනල්ලා මේ නිෂ්පාදනය වැඩි වෙලා ලාභය වැඩි වෙනකොට මේ කොටසේ මිල ඉහළ යන්න ප්‍රවණතාවය තියෙනවා. ඒ අනුව දැනට තියෙන මිල බලලා දැන් තියෙන ලාභය අනුව මිලක් ඒගොල්ලෝ තීරණය කරලා ඒ මිල මත නව කොටස් හිමිකම් නිකුතුවක් කරනවා. දැනට හැබැයි කොටස් තියෙන අයට විතරයි ඒක දෙන්නේ. අලුතෙන් අයට සම්බන්ධ වෙන්න බෑ. ඒක වාසියක්. ඒක වාසිය. ඒක තමයි දෙවෙනි වාසිය. එතකොට තුන්වෙනි වාසිය තමයි අපි කතා කරනවා ප්‍රසාද නිකුතුවක් නැත්නම් කොටස් බෙදීම කියලා. අපි කියනවා ඒකට බෝනස් කියන එක තමයි හිමිකම් නිකුතුව කියන එක. කොටස් බෙදීමට කියන්නේ ෂෙයා ස්ප්ලිට් කියලා අපි දැන් ව්‍යවහාර වෙනවා. ඉතින් කොටස් ප්‍රසාද නිකුතුවක් කියලා බැලුවොත් අපි ඒක වැඩි දැන් වෙන්න ඉස්සර නම් මේක තිබුණා බෝනස් ෂෙයාර්ස් කියලා. ඒක වෙන්නේ ඒ සමාගමේ අර වගේ ලාභය වැඩි වෙනකොට යම්කිසි මං කිව්වා කොටසක් වෙන් කරනවා ලාභාංශ ගෙවන්න.
තව කොටසක් වෙන් කරනවා සමාගමේ දියුණුවට. ඊටත් අමතරව සංචිතයක් කියලා වෙන් කරනවා සමාගමේ ලාභ. ඒ සංචිත එකතු වුණාම මේගොල්ලෝ බලනවා අපි මේක අපිත් එක්ක රැඳිලා හිටිය කොටස් හිමියන්ට මොකරි වාසියක් ලබා දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ නව කොටස් ඒ ඉන්න කොටස් කරුවන්ට ලබා දෙනවා කිසිම මිලක් හරි මුදලක් නැතිව. ඒකට තමයි බෝනස් ඉෂුවක් කියන්නේ. හැබැයි දැන් ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ. ප්‍රවණතාවය හුඟක් ඒවට යන්නේ නැහැ. දැන් අපි කරන්නේ ෂෙයා ස්ප්ලිට්ස් කියලා වාසියක්. ඒක නම් වෙන්නේ සමාගමේ තියෙන වත්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා නම් ඒ තියෙන නිකුත් කරලා තියෙන කොටස් ගාන එකෙන් පිළිඹු වෙන්නේ නැත්නම් නව කොටස් නිකුතුවක් මගින් ඒකත් ඒක සමාගමේ එදින දවසකට ඉන්න කොටස් හිමියන්ට තවත් කොටස් ලබා දෙනවා. ඒකටත් මුදලක් ගෙවන්න ඕනේ නැහැ. තියෙන කොටස් ප්‍රමාණය කියන්නේ 100 තියෙනවා නම් කොටස් 100ක් තියෙනවා නම් 1 for 2 වැනි ප්‍රතිශතයක්. ඒ කියන්නේ එකක් කොටසක් දෙකක් තියෙන එක්කෙනෙකුට එක කොටසක් නිකන් ලබා දෙනවා. ඒතකොට කොටස් 100ක් තිබුණොත් කොටස් 50ක් නිකන් හම්බ වෙනවා. තියෙන කොටස් ප්‍රමාණය 100 ඉඳලා 150 දක්වා වැඩි වෙලා ඒ මාර්ගිනුත් කොටස් විකිණීමක් කළොත් ඒකේ ලාභාංශයක් ලැබෙනවා. ඔව්. උමා ඔන්න ඔය වගේ වාසි සැලසෙනවා. අපි මෙන්න මේ කාරණේත් පැහැදිලි කරගමු. දැන් කොටස් තරවකාර ආයතනයක් ආයෝජකයෙකු සඳහා කොටස් මිලදී ගැනීම හෝ විකිණීම නිර්දේශ කරන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. මොකද දැන් ඔබ සියලු දෙනාම කියනවා මේ තරවකාර ආයතනයකට යන්න, උපදේශකයෙක් ගාවට යන්න කියලා. ඉතින් එතකොට කොහොමද මේ නිර්දේශ කිරීම සිද්ධ වෙන්නේ? ඒ කාරණේ පිළිබඳව අපිට ධනුෂ්ක ඔබ පැහැදිලි කරන්න කොයි විදිහටද? සම්පත් වාගේ ප්‍රශ්නයේදී වගේ වචනයක් පාවිච්චි කරා නිර්දේශ කිරීම. කොටස් තරවකාර සමාගමකට කරන්න පුළුවන් නිර්දේශ කිරීම පමණයි. විශ්ලේෂණ දෙපාර්තමේන්තුවක් පර්යේෂණ දෙපාර්තමේන්තුව කොහොමද කොටස් විශ්ලේෂණය කරන්නේ? විශ්ලේෂණය කළා කොහොමද නිර්දේශ ඉදිරිපත් කරන්නේ? මේකට ගොඩාක් කරුණු බලපානවා. රටේ දේශපාලනික තත්ත්වය, රටේ ආර්ථික තත්ත්වය. ඒ අවස්ථාවලදී කොටස් වෙළඳපොලේ තියෙන හැසිරීම, ක්‍රියාකාරීත්වය. ඒ තුන් ඉරියව්වම ඒකට පාවිච්චි වෙනවා. ඊට අමතරව විශ්ලේෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන නිලධාරීන් බලනවා ඒ කොටස් වල තියෙන ලාභාංශ ඉපීමේ ප්‍රවණතාවය, ඒගොල්ලෝගේ ට්‍රැක් රෙකෝඩ් එක, ඒ කියන්නේ පහුගිය අවුරුදු කිහිපය තුල කොහොමද හැසිරීලා තියෙන්නේ, කොහොමද ලාභය උපයලා තියෙන්නේ, ලාභාංශ ගෙවලා තියෙනවද, කොහොමද වත්කම් වැඩි කරලා තියෙන්නේ, ඒ වගේ කරුණු බලනවා. ඉතින් එතකොට විශ්ලේෂණ දෙපාර්තමේන්තුවෙන් එනවා එක එක දත්ත. සාමාන්‍ය ඉංග්‍රීසි විභාගයේදී කියනවා PE ratio, price earnings ratio, price to book value ratios. ඒ කියන්නේ සමාගමක කොටසට සාපේක්ෂව අවුරුදු කීයක් ලාභයේ උපයනන්න ඕනේද ඒ අපි ගෙවන මුදල පියවා ගන්න. ඒක තමයි සාමාන්‍යයෙන් PE ratio කියන එකේ සාමාන්‍ය ගන්න පුළුවන් දේ. ඒ වගේම තමයි කොටසක මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කොටසක් කොච්චරක් වත්කම් වලින් පිළිඹු වෙනවද? ඒ සමාගමට ද්විතීයික වෙළඳපොලේ මිල, ඒ කොටසේ මිල රුපියල් 100 වුණාට ඒ සමාගමේ කොටසේ ඇත්තෙන්ම මිල වත්කම් කොච්චරක්ද? 100ද? 150ද? 50ද? ওই වගේ දත්ත බලනවා. ওই ඔක්කොම බලලා ඊට පස්සේ අනාගතය. දැන් හැමතිස්සෙම විශ්ලේෂණ දෙපාර්තමේන්තුව බලන්නේ අනාගතය. පහුගිය අවුරුදු වල වෙච්ච සිදුවීම් දැන ගැනීමට, ඒ ට්‍රැක් රෙකෝඩ් එක පිළිබඳව දැන ගැනීමට හොඳයි. ඒත් හැමතිස්සෙම අනාගතය බලනවා. කොහොමද ඒ සමාගමේ ප්‍රවණතාවයේ ලාභය ඉපීම. ඉතින් ওই දත්තත් එක්කව වෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ දේවත් කිව්වා, දිමුතුත් කිව්වා අපි මේ කරන්නේ ආයෝජනයක්. ආයෝජනයක් කරනවා කියන්නේ කෙටි කාලීනම නෙමෙයි. දිගු කාලින කියන්නේ අවුරුදු 10ක් නෙමෙයි. අපේ විශ්ලේෂණ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් බලන්නේ අවුරුද්දකට එහා කාලයක් ගැන. එතකොට තමයි ඒක ආයෝජනයක් වෙන්නේ. අපි බැංකුවක සල්ලි තැන්පත් කරනවා නම් අපි බලනවා අවුරුද්දකටද, අවුරුදු දෙකකටද, තුනකටද, පහකට. අපි ඉඩමක් ගන්නවා නම් ඊට වැඩිය දිග කාලයක්. අපි වාහනයක් ගන්නවා නම් අපි මාසෙන් මාස වාහන ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි කොටස් වෙළඳ පොළ. හොඳයි. දැන් මෙතනදී ඇත්තටම ධනුෂ්ක සඳහන් කළා මේ
මේ ආයෝජන තරවකාර ආයතනයක් විසින් ආයෝජකයෙකුට උපදෙස් ලබා දෙන්නේ නිකන් නෙවෙයි කියන කාරණේ. ඒක විවිධ පැති උමා නේද? හැම පැත්තක්ම බලලා අනාගතය ගැන හිතලා දේශපාලන ආර්ථිකය සමාජය ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය මේ හැම දෙයක් ගැන බලලා තමයි උපදෙසක් දෙන්නේ. හැබැයි කිව්වා පැහැදිලි කාරණයක්. නිර්දේශයක් දෙන්නේ. නිර්දේශ කරනවා ගන්න හෝ විකුණන්න කියලා. ඒ නිර්දේශය ලබා දෙනවා. ඉතින් අපි තීරණය කරන්න ඕන මොකද කරන්න කියලා. ඔව්. ඒ වගේම තවත් උපදෙසක් බලාපොරොත්තු වෙනවා සුමිත්. සුමිත් අපි ප්‍රශ්නය අහමුද? කොටස් වෙළඳපොළ තුළ අන්තර්ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවද? තියෙනවා නම් ඒ ගනුදෙනු සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි. ඇත්තටම අන්තර්ජාලය තමයි දැන් ඉස්සරහට අන්තර්ජාලය හලා දෙන ගනුදෙනු ප්‍රමාණය දවසින් දවස වැඩි වෙගෙන යනවා. හුඟක් මම හිතනවා 40%කට 50කට අතර මගේ මම රෙප්‍රසන්ට් කරන මගේ කම්පැනි 40%ක් විතර මේ අන්තර්ජාලය හරහා තමයි ට්‍රාන්සැක්ෂන්ස් කරන්නේ. ඒ කියන්නේ ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් අන්තර්ජාලය හරහා කරන්න ඉස්සෙල්ලාම Tamanට තියෙන්න ඕනේ පෝර්ට්ෆෝලියෝ එකක්. එහෙම නැත්නම් මේ account එක open කරද්දී Taman ඒ අන්තර්ජාලයට ට්‍රේඩ් කරන අන්තර්ජාලයේ ගනුදෙනු කරන්න තියෙන agreement එකක්. අර CDS account form එකක් වගේම තියෙනවා. එතන පොඩි agreement එකක් එහෙම නැත්නම් application එකක්. ඒක fill කරන්න ඕනේ. ඒක fill කළා ඒකේ කොටස් තරවකාර සමාගමට දුන්නාම ඒ සමාගමේ දත්ත ඇතුළත් කළා ඔබට password එකක්. එහෙම නැත්නම් ඒ software එකත් එක්ක මම මේ software එකක් දෙනවා. ඒ software එකත් එක්කම තමයි password එකක් හම්බ වෙනවා. ඒක හරහා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් ඉස්සෙල්ලා මම දේවයි තුට්ටි කියයි අන්තර්ජාලය තමයි ඉස්සරහට මම හිතන්නේ අන්තර්ජාලයේ ට්‍රේඩ් අන්තර්ජාලකම දැන් ඇවිල්ලා තියෙන ඇත්තටම තමන්ගේ මොබයිල් එකනොත් ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහ. ඔව්. ඇත්තටම ලොකු පහසුවක් මේක මේ අන්තර්ජාල